සංවිධානක තුමාගේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කරන ලැබූ සමගි ජන බලවේගයේ මහර ආසනයේ ආදරණීය ජනතාව ආමන්ත්‍රණය කරනට රටම ඉල්ලන ආදරණීය නායකතුමාගේ සම්ප්‍රාප්තිය සමගි ජන බලවේගයට සජිත් පෙරේරා මෙතුමාට ජෝර්ජ් පෙරේරා මෙතුමාට එහෙමනම් අපි ආරාධනා කරනවා මහද ආසනයේ යු ජෝර්ජ් පෙරේරා ඔබේ ආදරණීය සංවිධායකතුමාගේ සංවිධාන ශක්තියෙන් ඔබේ ආදරණීය නායකතුමාටයි ආරාධනීය වේදිකාවට සමනල මුදුනේ සිරිපද සිවසක උදා ඉර පායනාසේ විශ්වාසයි ලබන මාසේ 6 වෙනිදාට මෙරටේ නියත අගමැති වේකානුකව සමගි ජන බලවේගයේ නායක මහර බල ප්‍රදේශයේ සියලු දෙනාම අමතන්නට අවස්ථාවක් ලැබීම ගැන අපිට පැය කිහිපයක ප්‍රමාණයක් ඇති වුණා. දියගම රැස්වීම මම හිතන්නේ පොඩක් වැඩි වෙලාවක් එතන ඉන්න සිදු නිසා ප්‍රමාදයක් ඇති වුණා නම් මම ඒක සියලු දෙනාගේම සමාව වචනය කර සිටිනවා. මිත්‍රවරුනි, අද මම විශේෂ සතුටක් ලබනවා අරුණු කාරණා දෙකක් නිසා. පළමුවෙන්ම මම වෙනුවෙන් හැම වෙලාවෙම හිතගත්තු ඇතිලිපි රාශියකට මුහුණ දුන්නු ඒ ජෝර්ජ් පෙරේරා මහත්මයාට අංග සම්පූර්ණ ආසනයක් තුල සේවය කිරීමේ අවස්ථාව ඒ වගේම මම විශේෂ සතුටක් ලබනවා මගේ පියාට අවංකවම ආදරේ. ඒ වගේම මට හැමදාම මතක් වෙන කාරණාවක් තමයි මගේ පියා එතුමාගේ ඉල්ලීමට දැවැන්ත ජල යෝජනා ක්‍රමය මේ එතුමාගේ ඉල්ලීමට විදුලි බලය ලබා දීමේදී ජලය ලබා දීමේදී අපේ රජිනෝ මැතිතුමා සමග ඕම සමීපව කතා කරනවා. ටිකක් කියන්න ඕන මගේ පියාගේ අභාවයෙන් පස්සේ සමහර ඇත්තෝ විදියට අපිට කතා කරේ. හැබැයි ඒ හිටපු දේශපාලන නායකින්ගෙන් හැමදාම අපේ දුක සැප හොයලා බලපු ප්‍රධානතම පුද්ගලයෙක් තමයි රෙජිනෝල් පෙරේරා මැතිතුමා. ඒ නිසා මම හිතන්නේ අද මහර නවනායකයා හිටපු නායකයා දෙගොල්ලම අත්හැරගෙන මේ යන ගමනේදී හරියට වැඩේ කරොත් මම හිතනවා තමුන්නාන්සලාට දැවැන්ත ශක්තියක් අපිට මහරෙන් ලබාගෙන අපිට මහරයි ගම් පහයි දෙකම ජයග්‍රහණය කරන්න පුළුවන්. ලේසි කාර්යයක් නෙමෙයි, අමාරු කාර්යයක්. නමුත් මම හිතන්නේ අලුත් ජවයකින් තමුන්නාන්සලාට මේ මහර බල ප්‍රදේශයේ සියලු දෙනාට මෙල කටයුතු කරන්නට ලබන බලාපොරොත්තු. එතකොටනේ අද දවස පුරාවටම රජයේ විකට ජවනිකා ටික
ජනතාව ඉදිරියේ හිඳලා උනේ. බන්දුරු ගුණවර්ධන මුදල් අමාත්‍යකම ප්‍රාර්ථනා කරගෙන හිටපු මිනිස්සයා රටට හේයි කරා කැබිනට්ටුවම තීන්දුව කරයි කියලා වැඩිහිටි ප්‍රජාවගේ ඒ දිනුම් වල පොලිය 15% සිට 8 දක්වා අඩු කරයි කියලා මාධ්‍යවේදීතුමන්ලා ප්‍රශ්න කරනකොට එතුමා කියනවා මේක මේ විශේෂඥයින් සමන්විත වූ වික්වත් කණ්ඩායමක් වාර්තා කරලා ඒ වාර්තාව කැබිනට්ටුව පිළිගත්තා. දාල වශයෙන් මේ තමයි එතුමාගේ වචන. එක පැත්තකින් බන්දුරු ගුණවර්ධන මහතුමා ඒක කියනකොට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා මම නම් දන්න විදිහට එහෙම වෙනසක් වෙලා නැහැ. මොකද මමයි මුදල් නැති දැනගෙන හිටියේ නැහැ මේක සිදු වෙනවා කියලා. මං හිතන්නේ කියලා නම් මෙහෙම දෙයක් කරලා නැහැ. දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. බන්දුරු ගුණවර්ධන මහතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ දෙපළම ඉන්න කැබිනට් මන්ත්‍රී. එතකොට දෙපළම ඉන්න කැබිනට් මන්ත්‍රී සිදුවු දේ බන්දුරු ගුණවර්ධන අගමැතිතුමා එකක් කියනවා රටේ අගමැතිතුමා තමයි එකක් කියනවා. එක්කෝ දෙන්නම බොරු කියනවා එහෙම නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක් බොරු කියනවා. ඒ දෙකම නැතිනම් ඒ දෙන්නටම කැබිනට්ටුවේ මුළු දේ දන්නේ නැහැ. කැබිනට්ටුවේ කරපු සාකච්ඡාව ගැන අවබෝධයක්. ඉතින් මට කියන්න තියෙන්නේ මේක තමයි අද රටේ රාජ්‍ය පාලනය. මේක හරියට විතරයි. රජයේ අධිකාරිය කැවිලා ඕම පැහැදිලි ඉතිවනේ මාර්තු අප්‍රේල් විදුලි දිනයි ජනගිනයි ගෙවන්න අවශ්‍ය නැහැ. ඒක අහෝසි කරනවායි ආණ්ඩුව එහෙම කරනවායි කියලා. ඒක කිව්වේ රජයේ නාලිකාවකට. දැන් එහෙම කියලා අපිට පේනවා මුල්වන්ලාගේ මුහුණු දිහා බැලුවම මේ මාසේ හොඳ බිලක් ඇවිල්ලා තියෙනවා නේද? ගෙදරට ඇවිල්ලා තියෙනවා මාර්තු බිලයි අප්‍රේල් බිලයි මැයි බිලයි දඩකොඩියකුත් ගහලා රතු නිවේදනයකුත් දෙකලා තියෙනවා. අහවල් දිනකට පෙර ආහවල් කාලයක් වුණාම බිල ගෙවුවේ නැත්නම් විසන්ධි කරනු ලැබෙයි කියලා. මෙන්න අද රටේ තත්ත්වය. පරිපූර්ණ සමන්වලට පාලන විලා කියලා. පවත්වාගෙන යන්නට පුළුවන් මේ දින 15. මෙන්න ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති. රුපියල් 90ට සහල් වලට මිල පාලනයක් දැන්. සහල් මාෆියාව ඇඟිල්ල දික් කරලා ආණ්ඩුවට කිව්වා 90 හරියන්නේ නැහැ නංගනෝ මේක 98ට කියලා. මොකද උනේ? ආණ්ඩුව දන ගැහුවා සහල් මාෆියා විදිහේ 90 නැතුව 98ට. හැබැයි ඉතින් නවම්බර් 16 වෙනිදා කිව්වේ එලින් කිව්වන් එඩිටර් පෞෂක තියෙන ශක්ති සම්පන්න ජන සම්පන්න හැකියාව තියෙන මොලේ තියෙන වියතුන්ගෙන් සමන්විත වූ අලුත් රජයක් පැන්නුමයි කතා. එහෙම හිතන 69 ලක්ෂයක් අද අනාථ වෙලා ඉන්නේ. අද 69 ලක්ෂය සම්පූර්ණයෙන්ම අනාථ වෙලා. මම මේ සිද්ධාන්තම කියන කවදේ සමගිජන බලවේගයේ දොරටු මේ 69 ලක්ෂයට දියුණුවයි. අනිවාර්යයෙන්ම මෙදාවා කවුරුමද දෙහිුවා දුරකඳනේ දිනනවා සමගිජන බලවේගයේ දිනනවා ආණ්ඩු බලය අතට ගන්නවා. ආණ්ඩු බලය අතට අරගෙන මේ රටේ පොඩි මිනිහගේ යුගය අපි ආරම්භ කරනවා කියලා මම කල්පනා කරනවා.
ඇත්ත වශයෙන්ම අර ගමේ භාෂාවෙන් කියන්නේ මොලේ කචල් කියන මේ අනුගුණ මොලේ කචල්. බලන්න මිත්‍රවරුනි ඉතිහාසයේ වෙන කිසිම දවසකට නෙවෙයි. තෙල් මිල පතුරටම බෑ. ඇමරිකාවේ තෙල් මිල එක්තරා දින කීපයක් තිබුණා ඍණ ගන්න. ඍණ. පාකිස්තානයේ අගමැතිතුමා ඉම්රාන් ખાન මැතිතුමා කියනවා තමන්ගේ ජනතාවට ලෝකේ සමාන දකුණු ආසියාවේ අඩුවෙන්ම තෙල් මිල ක්‍රියාත්මක කරන රට පාකිස්තානය. ඒ කියන්නේ ආසියාතික දකුණු ආසියාතික රටවල් වලින් තමන්ගේ ජනතාවට අඩුවෙන්ම අය කරලා තෙල් ලබා දෙන්න පාකිස්තානය. ඒ ඉම්රාන් ખાන්ට ගන්න පුළුවන් නම් ඇයි අපේ රජෙට ශ්‍රී ලංකාවේ රජය. දන්නවද ශ්‍රී ලංකාවේ රජය අරගෙන තියෙන තීන්දුව? කැබිනට් තීන්දුවක් කරන් තියෙනවා. මාස 12කට තෙල් මිල වෙනස් කරන්න නැහැ. මාස 12කට. ඒ මාස 12කට බොරතෙල් දරවිලි මිල අඩු වීමේ සහනය රටේ ජනතාවට ලබා දෙන්න. මිත්‍රවරුනි වගකීමෙන් කියනවා අපේ ආණ්ඩුව පිළිතුරලා අය 24ක් ඇතුළත තෙල් මිල අඩු කරනවා කියලා දැන් මිත්‍රවරුනි මොකද පැහැදිලි මේ රජයට ආර්ථික දැක්මක් නැහැ, ආර්ථික පිළිවෙලක් නැහැ, ආර්ථික ප්‍රතිපත්ති ගන්නෙත් නැහැ. උරුණ කවුරු හරි කියලා දෙන දෙයක් ඔහේ කියු. ඒක තමයි රටේ ආර්ථික ප්‍රතිපත්ති. බන්දුරු ගුණවර්ධන එකක් කියනවා, අගමැතිතුමා තව එකක් කියනවා, තව එමෙති කෙනෙක් තව දෙයක් කියනවා. ඒත් වශයෙන්ම අසහනයට පීඩනයට පත් වෙන අපේ ජනතාව. මිත්‍රවරුනි දැන් කොරෝනා ප්‍රශ්නේ නිසා ලෝක ආර්ථිකයේ අපේ රටේ ආර්ථිකයේ මහා කඩාවැටීමක් සිදු වෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. දැන් මේ ආර්ථික කඩාවැටීමට මොකක්ද ඇමරිකාව කරන්නේ? ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිතුමයි, ඩෙමොක්‍රැටික් පක්ෂයේ කොංග්‍රසයයි සෙනට් එකයි හැමදාම ගහගන්නවා. හැමදාම දේශපාලන ගැටලු. හැබැයි මොකක්ද ඒගොල්ලෝ ආර්ථිකයට කරේ? ආර්ථිකයට දෙගොල්ලෝ එක්කහුවා. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන් බිලියන නෙමෙයි ට්‍රිලියන් 2.3 අනුමත කරනවා. ඒ මුදල් ටික පොම්ප කර ආර්ථික ඇමරිකානු ආර්ථික මොකද එංගලන්තේ කරේ? එංගලන්තේ මුදල් ඇමතිතුමා ඒ තනතුරට කියන්නේ chancellor of the exchequer කියලා යා තීන්දුවක් ගත්තා. ඖද්‍යෝගික ව්‍යාපාරය, කර්මාන්ත ශාලා, සේවය කරන මහත්මීන්ගේ හැම කෙනාගේම වටුප 180ක් ආණ්ඩුව ගෙවනවා. මාස 6ක් යනවා. ඔය කිතාගන්න පුළුවන්. ඒතකොට හාම්පුදා ගෙවන්න ඕන 120ක්. ආණ්ඩුව ගෙවන 180. මේ හොත් විතරම කරන්නේ නැහැ. ප්‍රධාන මාධ්‍ය ඔය ඉතින් අර iPhone එකේ ඉන්ටර්නෙට් එකේ Google එක කහා ඕන දෙයක් දාගන්න. එතකොට එංගලන්තයේ මුදල් ඇමතිතුමා උද්ගලිත ව්‍යාපාරවලට කර්මාන්ත ශාලාවල සේවය කරන සියලුම දෙනාගේ වඩින් 180 ගෙවනවා. හාමුදුරුවෝ ගෙවන්නේ 120යි. මොලයක් කියන කෙනෙක් දැනගන්න ඕන එංගලන්තේ කරන්නේ, ඇමරිකාව කරන්නේ, යුරෝපා හවුල කරන්නේ මොකක්ද? ඔය කරන්නේ ආර්ථික අවපාතයක් සිදු වූ මොහොතක ආර්ථික විද්‍යාවකින් ලබා දෙන උපදෙස්. ඒ තමයි තමන් විදේශීය ආර්ථිකයට මුදල් පොත්පත් දෙන්නේ. මේ වගේම ආර්ථික විනාශයක් සිදු වුණා 1929 සහ 30 ගණන්වල. ඒකට කිව්වේ the great depression. මහා ආර්ථික අවපාතය. මොකද උනේ? ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රුස්වෙල්ට් ඇමරිකාවේ
ජනාධිපතිතුමා නිව් ඩීල් කියලා අලුත් ප්‍රතිපත්තියක් හදලා මොකද කරේ? ඇමරිකානු ආර්ථිකයට මුදල් පොම්බ කරා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ ඒක. ඩෙමොක්‍රැටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂය එකට එකතු වෙලා කරන්නේ ඒක. එංගලන්තේ කරන්නේ ඒක. බංග්ලාදේශයේ මොකද කරන්නේ? එංගලන්තේ කියන්නේ කුප්පිකාය තුන 80 වෙනවා. බංග්ලාදේශයේ දෙවනවා 100%කට. ඒක ඉන්දියාව පුදුම මුදල් ප්‍රමාණයක් පොම්බ කරනවා ඉන්දියානු ආර්ථිකය. ඇයි? මේ හැමෝම දන්නවා තව මාස 6ක් 7ක් යනකොට මේ නරකටත් වෙන හොඳටත් වෙන පරිවර්තනය. ඒක හැමදාම දින දෙයක් නෙවෙයි. කොහොමරි ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙන තව මාස ගණනාවක් යනවා. 6ක් වෙන්න පුළුවන් 7ක් වෙන්න පුළුවන් 8ක් වෙන්න පුළුවන්. හැබැයි මේ කාලේ බොහොම අමාරු කාලයක්. ඒ හැම රටක්ම තීන්දුව කරලා දිනවා අමාරු කාලේ අපි අපේ රටේ ජනතාව දැනගන්නට ඕන. ලෝකේ හැම රටක්ම කරනවා. නොකරන්නේ කොහෙද? නොකරන්නේ අපි. ඒ රටේ මොකද කරන්නේ? 5000ක් දුන්නා. තවත් සමහර දැන් තව 5000ක් දීලා තියෙනවා. මාසෙකට වරක් තියෙනවා නෙවෙයි. ඒ 5000ක් 10000ක් දීලා. ඉඳාගෙන ඉතින් ෂේප් න්යායින් වැඩ කරන්නේ. ඔක්කොම අමතකයි. මොනවා හරි දුන්නා. දෙන්නම් වාරේට. එතන මෙච්චර. අපි යෝජනා කරනවා සමගි ජන බලවේගය. ජන සමාජයේ සුළු මධ්‍යම පන්තිය. ග්‍රාමීය නාගරික දුප්පත් ජනතා. daily wage කොටස්. දිනපතා ජීවනා ගන්න. ස්වයං රැකියාව කරන කොටස්. අමාරුවෙන් ජන සමාජයේ ජීවත් වෙන මේ සියලුම දෙනා අපේ ජයග්‍රහණයක් සමග ආර්ථිකයේ උසස් මට්ටමට එනවා. අපි මාසකට 20000 ගානේ ලබා දෙන්නේ දැන් අමුතුව සෙල්ලමක් වෙනවා මේ දවස්වල. අදන්න අර මහවෙන් කුරුල්ලි උහුට්ටු කාලේ දෙගොල්ලෝ එක්කම වෙලා මේ ජනතාව 20000 දෙන වැඩසටහන විරුද්ධව මඩ ගන්න. කොහෙන්ද සල්ලි? කොහොමද මේක කරන්නේ? දැන් මේ දෙගොල්ලොම සම්දානයක් ගහලා අපිට ගහනවා. කමුනාසල දන්නවද? පහුගිය මාස 4 මේ රජේ අසීමිත ප්‍රමාණයක් මුදල් ලක්ෂ යහුවා දන්නවද? අසීමිත ප්‍රමාණයක්. දැන් කවුරුත් දන්නේ කොහෙ ගියාද කියලා මුදල්. මොනවටද ගියද? ඇයි පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා? පාර්ලිමේන්තුව හරහා තමයි ඒ මූල්‍ය කළමනාකරණය සිද්ධ වෙන්නේ. කවුරුත් දන්නේ නැහැ. පුදුම විදිහට මුදල් ලක්ෂය. මොනවට වියදම් කරාද දන්නේ නැහැ. හැබැයි ජනතාව 20000 දෙන්නේ නෑ ඒවා සල්ලි. එතකොට සල්ලි නෑ. කොහෙන්ද සල්ලි? කොහොමද මේක කරන්නේ? මිත්‍රවරු මේ මට එක දෙයක් කියන්න දෙන්න. කොහොමද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ යුද්ධ දෙකක් තියන්නේ? දුන්නා නේද පාසල් ළමයින්ට දින? දුන්නා නේද දිවාහාර? දුන්නා නේද ජනසමිය? හැදුවා නේද ගෙවල්? අනුරු කම්හල් 200ක් නිර්මාණය කරා නේද? ජනාධිපති ජනගම සේවා ක්‍රියාත්මක කරා නේද? ඉතින් මට කියන්න තියෙන්නේ බොහොම පැහැදිලි. තියාගිය අනිවාර්යයෙන් මමත් ගිහිල්ලා. එදා මේකට යමාරු තත්ත්වයක් තිබුණා කියලා මම හිතනවා. චිප් එකෙන් රට පාලනය වුණේ. චිප් කියන්නේ මුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහෙම කඩා වැටලා තිබුණා. මේ දිනවල මෙතන හොඳටම දන්න දේ කාලේ. මොකද දුන්නේ? නමුත් මිනිසුන්ට දෙන්න තියෙන සහනය කොහොම හරි එතුම දුන්නා. එහෙනම් මටත් අනුනාසයට කියන්න දෙන්නේ කිසි දෙයකට කලබල වෙන්න එපා. පස්සේ මහ බැංකු කැඩෙන්නේ නැහැ. රාජ්‍ය සම්පත් අනුභවිතා වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවක මැටි ඇමතිවරු ඕනෝන විදිහට පිටරට යන්නේ නැහැ. මම ඒක දැම්මම කියනවා. මොකද ඒගොල්ලෝ එහෙම කාට හරි කියනවා නම් අදහසක් දැම්මම ඒගොල්ලන්ට තීන්දුව ගන්න පුළුවන් මොනවද කරන්නේ කියලා. පැහැදිලිව කරුණාසර කියන විනය ගරුක රටක්. විනය ගරුක රටක්.
ඒ වගේම යුක්තිගරුක රටක්. රටේ ජනතාවට පිළිසිදු සේවයක් කරන රටක්. තමුන්නාස්ලා කිසිම සැකයක් තියාගන්න එපා. 20000 අනිවාර්යෙන්ම දෙන එක දෙනවා කියලා මම තමුන්නාස්ලාට කියනවා. මිත්‍රවරුනි අපි අදහස් කරන සිටිනවා ප්‍රධාන වශයෙන් පියවර තුනක් ගන්න. පළවෙනි එක තමයි 20000 වැඩසටහන. අනිත් එක තමයි තෙල් බිල අඩු වීම. දැන් මේ වගේ එකකින් කටකතා හදන ඇත්තෝ කියනවා පොඩි විස්තරයක් කරන්න. තෙල් බිල අඩු කරාම මොකද්ද වෙන්නේ? ජීවන බර අඩු වෙනවා. බඩු මිල අඩු වෙනවා. මිනිස්සුන්ගේ අතේ වැඩිපුර මුදල් ප්‍රමාණය කිසිදු. 20000 දෙනකොට මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ අතට සල්ලි. දැන් තෙල් මිල අඩු කරනකොට මිනිස්සුන්ගේ අතට සල්ලි. මොනවද මේ සල්ලි වලට කරන්නේ? තුනයි කරන්නේ. එක්කෝ පාරිභෝජනේ. පාරිභෝජනේ කියන්නේ කන්සම්ප්ෂන්. බඩු ගන්න විදුලිය. එක්කෝ ඉදිරි කිරීම සේවිංග්ස්. එක්කෝ ආයෝජනේ ඉන්වෙස්ට්මන්ට්. ඉතින් මිත්‍රෝනි අංශු මාත්‍රයක ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන අත්තු දැනගන්න ඕන. පාරිභෝජනේ ඉදිරි කිරීම ආයෝජනේ. ඒව කරනකොට ඉබේටම ආර්ථිකය උඩට යනවා. තෙල් මිල අඩු කරාම මිනිස්සුන්ගේ අතේ සල්ලි වැඩි වෙනවා. ඒ සල්ලි යොමු කරන මොනවද? පාරිභෝජනේ ඉදිරි කිරීම ආයෝජනේ. මේක තමයි සරල තියරිය. මේ තියරිය තමයි ලෝකේ හැම රටක්ම අනුගමනය කරන්නේ. අනුගමනය නොකරන එකම රට ශ්‍රී ලංකාව. වර්තමාන රජය ශ්‍රී ලංකාවේ කියන ලංකාවට දොස් කියන්නේ නැහැ. ශ්‍රී ලංකාව පාලනය කරන වර්තමාන ආණ්ඩුව. මේ සමිතුරුනි උදල මතක තියාගන්න. මේ ගහින් ගිලි එනවා වගේ නෙවෙයි අපි මේ ගණන් කියලා වන්දන. දැන් ඔය ඕට්ටුකාරයෝ කියනවා සජිත් ප්‍රේමදාස ඉස්සර කිව්වේ 60000. දැන් කොහොමද 20000 කරන්නේ? මම ඒකත් විස්තර කරන්න තමයි. ඕක වර්තමාන අවබෝධය ප්‍රවෘත්ති නිවේදනයක ඉදිරිපත් කරා. මම ඒකට මොන උත්තරේ දුන්නේ? උත්තරුනේ මේ අවබෝධය අර ප්‍රවෘත්ති නිවේදනය අසන් කරලා තියෙනවා. කියනවා කවුරු හරි වටේ ඉන්න ගොඩේ දුන්නා හොඳ නම්වා. කොහොමද මම 60000 කියලා කිව්වේ? 2016 රජයේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සංගණනය කළා. සංගණනය කළා ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කළා. එතකොට මේ රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන 2016 4 දෙනෙක් ඉන්න පවුලක මාසයකට ජීවත් වෙන්න අඩුම ගානේ 55ක් ඕනේ. ඒ කියන්නේ ආහාර අවශ්‍යතා සහ ආහාර නොවන අවශ්‍යතා. ඔන්න 55000 හැදුණු ආකාරය. ඒ 2016 සමීක්ෂණය. ඊට පස්සේ සමීක්ෂණයක් ආවේ. ඉතින් මම පොඩ්ඩක් තීන්දුව කළා මේ 2016 2020 අතර බඩු මිල වෙනසක් තියෙනවා. උද්දමනයේ ඉහළ තියෙනවා. මම දල වශයෙන් ඔකට 5000ක් එකතු කරා. ඔන්න 60000 හැදුණු ආකාරය. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනම කියනවා 2016 4 දෙනෙක් ඉන්න පවුලක 55000 අවශ්‍යයි කියලා. ඒ මම නෙවෙයි කියන්නේ. මම අර 5000 එකතු කරේ. cost of living, උද්දමනය, inflation, බඩු මිල වැඩි වීම. මොකද 2016 2020 අතරේ සිදුුණා කියලා හිතාගෙන අනුමාන කරලා 5000 එකතු කරා. ඔන්න 60000. මේ 60000 කියනකොට හැමෝම hina වුණා. හැබැයි hina වුණ හැමෝම ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කියලා. රටේ අගමැතිතුමාව කියනවා. කොහොමද විතරෝනේ පාලනය කරන්නේ? කොහොමද මුදල් නැතිකම කරන්නේ? කොහොමද ආර්ථිකය පාලනය කරන්නේ? මොන විහිළුවක්? එතකොට මේ ආදායම් වියදම් සමීක්ෂණය නොකරපු මුදල් නැතිතුමා තමයි කොහොමද සජිත් ප්‍රේමදාස 60000 කියන්නේ කියන අර ප්‍රෙස් රිලීස් එකට
අවුරුරි දුන්න දිලච්චරනවා. දැන් දුක් දාසකට. ඊට පස්සේ 60000 20000 මම කියන්නේ දැන් කිව්වනේ ආණ්ඩුව මොන 60000ද කරන්න සල්ලි නෑ අරගෙන මේක නැහැ කියලා. ඊපස්සේ මම කියන්නේ 20000ක් දෙන්න. ඒකටත් තියෙනවා පදනම. තමුන්නාසර කිව්වා 55000යි කතාව. අතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට 55000ක් අවශ්‍ය කියලා 2016 වාතාව. ඒ 55000 ඇතුලේ තියෙන කොටස් දෙකක්. ආහාර වියදම් එක කොටසක්. ආහාර නොවන වියදම් තව කොටසක්. එතකොට මම තීන්දුව කරා අදුම ගානේ මිනිසුන්ට අනුන් කලින් අත්දැකීම් කැම ටික හරි අරගෙන ජීවත් වෙන්න හතර දෙනෙකුට ආහාර වියදම් වලට මාසකට ලැබෙන්නේ 20000. ඔන්න 20000 පුවිතිය. දැන් අර ගෘහ එක ආදායම් වියදම් සමීක්ෂණය. ඔය මාර්ක් එක කල්ප කරන ඇත්තෝ ටික කියමුවොත් ඒ වගේ මෝඩ ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට මම අනුනාසල එකක් කියන කැමති. ඒක අනිවාර්යයෙන්ම 20000 දෙන්න පුළුවන්. 20000 දෙනවා. ඒක අපතේ යන මුදලක් නෙවෙයි. 20000 දෙන්න රටේ ආර්ථිකයේ ඉහළට. මේ 20000 හැමදාම දෙන්නේ නැහැ. ආර්ථිකයේ යම් ස්ථාවරයකට ආවන් පස්සේ අපි ඒක නතර කරමු. මට තියෙන පුදුමය තමයි මෙච්චර ප්‍රගතිශීලී යෝජනා කරනකොට බැංකු හුරු ටිකයි පොහොට්ටු කාර්යෝ ටිකයි දෙගොල්ලෝ එක්ක අහුවෙලා අපිට චෝදනා කරනවා මේ නිකන් සල්ලි බෙදලා ගන්න. මම තමුන්නාසලට එකක් කියන්න කැමතියි. අපි මේ ගමන ක්‍රියාත්මක කරන්නේ දියුණු මානසිකත්වයේ. හැම විෂයක් පිළිබඳව ප්‍රශස්ත විද්වත් කණ්ඩායම. අපි ඒ අතර සාකච්ඡා කරලා තමයි වර්තමාන ප්‍රවණතාවයන් පිළිබඳව වර්තමාන ආර්ථික න්‍යායන් පිළිබඳව මොකද්ද ලෝකේ කරන්නේ? මොකද්ද ලෝකේ අනිත් රටවල් කරන්නේ? මේ හැම දෙයක් ගැනම කියවන තොරතුරු හොයලා අපි මේ වගේ ප්‍රකාශන කරන්නේ. ඒ නිසා මම තමුන්නාසලට කියන්නේ කැමතියි. අපි හොඳ සරස්පත් වෙනවා. ඉදිරියට මේ රටේ. අපි සංවිධාන බලවේගයෙන් ඉදිරියට වෙනවා. මහා මැතිවරණ කොට්ටාසේ මම සියලු දෙනාට කියන්න කැමතියි. පළාත් පාලන කොට්ටාස 32ක් තියෙනවා. මේ පළාත් පාලන කොට්ටාස 32 ඡන්ද මධ්‍යස්ථාන 105ක්. ගම්මාන තියෙන 110යි. ග්‍රාම සේවා සමාජය දෙක. අපේ ජෝර්ජ් පෙරේරා මෙතුමයි රෙජිනෝල්ඩ් පෙරේරා මෙතුමයි මේ හැම ගම්මේකම ගිහින් මේ සත්‍ය මේ යථාර්ථය ඇති කතු ටික පැහැදිලි කරනවා. ඒ වගේම මම තමුන්නාසල කියන්නේ උන්චි විද්‍යා සංවිධාන බලවේගයේ සර්ජාති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා කරපු නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ මට තවත් කාලයක් නායකයෙක් වෙලා ඉන්නුනේ. മന്ത്രിවරු හැමෝම ගිහිල්ලා කියනවා හැමෝම නෙවෙයි බහුතරයක් ගිහිල්ලා කියනවා ඔබතුමා අයින් වෙන්න කියලා. ඊට පස්සේ එතුමා කරපු යෝජනා තමයි සජිත් අපි මේ පාර සංධානයකින් ඉන්නවා. මම නායකයා හැටියට ඉන්න. මට නම් හැබැයි නැතිවරණය කරන්න බෑ. ඔයා රටම දෙයි කියලා නැතිවරණය කරන්න. ඉතින් මමත් එකමුතු භාවයෙන් ආවෙන් හා කිව්වා. ඒක එතුමාම තමයි මාව අගමැති අපේක්ෂකයා කරා. සංධානයේ නායකයා කරා. නාමවිජය මණ්ඩලයේ සභාපති කරා. ඒ විතරක් නෙමෙයි මට කිව්වා. UNT කාර්යම පත් කර ගන්න ඕනේ සංධානයේ මහලේකම එකක් කරා. රණ්ජිත් පබ්දුම් බණ්ඩාරවල. ඔක්කොම කරලා යනකොට මම හිතන්නේ ඉහළින් ආව කෝල් එකක් වැඩේ බකල් කරන්නේ කියලා. හරිනේ. දැන් වැඩේ බකල් කරුවා ටික. දැන් දෙලින් මාන්නොත් එක දීලා. එලිපිටදී. දැන් හැමදේම කියනවානේ ආණ්ඩුවට 3න් 2 දෙන්න ඒක ලෑස්ති කියලා. මහා ජනතාව විතරක් අහන්න ඕන. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. යුනිසෙෆ් වාර්තාවක් කරලා තියෙනවා මේ පහුගිය සතියේ 130ක් මේක බොරුවක් නෙවෙයි. තමුන්නාන්සලා යන්න කියලා බලන්න යුනිසෙෆ් වාර්තාව Google කරලා. ශ්‍රී ලංකාවේ 130කට ප්‍රමාණවත් කෑම නැහැ. දැන් මට කිව්වා අපේ සරණාගතුමා ගම් ඇතුළට යනකොට මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. අන්තිම අමාරුවෙන් ජීවත් වෙනවා. ඉතින් හරිනේ. මේ යුනිසෙෆ් වාර්තාව තිබුණේ ඉසෙවිසි වාර්තාව නෙවෙයි පොතක විශේෂකින් දාලා කරන වාර්තාව. 130කට කෑම නැහැ. ප්‍රමාණවත් ආහාර. දැන් උඹ ලබන මාසේ නෝර තවත් උද්දර වෙනවා. තවත් ඉහළ. මාසෙන් මාසේ වැඩි වෙනවා.
तो मुद्रित जन समाज महा समाज में प्रश्न निर्माण ये समूह विश्वास මේ වෙනස ඇති විය යුතුමයි. මේ වෙනස ඇති වෙලා අපි පොදු ජන යුගයක් නිර්මාණය කළ යුතුයි. පොදු ජන යුගය නිර්මාණය කරන්න අපි දැස්ති. පොදු ජන යුගය හරහා ජනතාවගේ දුක හඳුන වේදනාවට අපි ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න දැස්ති. ඒ නිසා මිත්‍රවරුනි ඇත්ත වශයෙන්ම යුක්තිගරුක රට බලා ගන්න පුළුවන් පස්සේ අපි දැඩි නීති පද්ධතියක් දාලා මේවා එලිපිටම කියනවා දැඩි විනය පද්ධතියක් දාලා අපේ එකම අරමුණ එකම වැඩ පිළිවෙල පොදු ජන සේවය. දැන් අපි රෙජිමන්ට් අමුතුවෙන් උගන්වන දෙයක් නෑ. ඒක ජේෂ්ඨ නායකයෙක් මම උදේ හදට අපේ තාත්තගෙන් දුර කරන ලැබපු අත්දැකීම් තියෙන නායකයෙක්. දැන් මේ ජෝර්ජ් පෙරේරාට මේ එතන කනගාටු බල කරනවා කියන්නේ දැන් ඒකට සංවිධානය දීලා තියෙනවා බලයක් දීලා ඔක්කොම දීලා තියෙනවා තට්ටු ටික. හැබැයි කරුණාකරලා දෙපළම දිනවන්න. වෙනවද කියනවා පුරුදු. ඔයාලා ඉතින් කාම කරලා හදන්න නැගිටින්නේ මේ ඉස්සරහට. ආදරට නැගිටලා එතුමාගේ ෆුල් ටයිම් පොලිටිෂියන් මම දන්නවා. එතුමා වගේම සියලු දෙනා මුළු රටම වැඩ කරනවා. මුළු රටම ජන සම්පන්නව ජනතාවත් එක්ක සම්බන්ධ වෙන රට ගොඩනගන. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ජෝර්ජ් පෙරේරාතුමා ඒ යුතුයකම ඉෂ්ට කරයි. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න ඕනේ. ඒ වගේම අපේ රෙජිනෝල්ඩ් පෙරේරාතුමාගෙන් මම වචනයක් කියන්නකෝ. එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට අපේ ගමනට අති වැදගත් සම්බන්ධයි. කලපුරුදු දැකපුරුදු කලපුරුදු හැමදේම උතුම්ම තියෙනවා. ඒ නිසා එතුමාගේ නායකත්වය මහ රාසනයට වගේ නෙවෙයි මුළු ගම්පහ දිස්ත්‍රික්කෙම අවශ්‍යයි. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය වුණාසේ අහුරු කරා ජෝර්ජ් පෙරේරාතුමා දැන් මම කියන්නේ මොනවද කියන්නේ දැන් භාග්‍ය ආසනයේ විදිහට නේද සම්පූර්ණ ආසනයේ කියනවා. අද පොඩ්ඩක් කඳුළු හිතුවයි කියන මට ආරංචි වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඒක ඇත්ත. එතුමාට පුදුමාකාර කැපිලි කෙටිලි. හැබැයි කොච්චර කැපිලි වුණත් මට දෙවිය රූපවාහිනිය එතුමා පෙනී හිටිනවා. ඒක එතුමාගේ දක්ෂතාවය. ඒ නිසා කමුනාන්සලා එතුමාගේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් කරන්නේ රෙජිනෝල්ඩ් එතුමාගේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් කරලා අපි කොහොම හරි මහර බල ප්‍රදේශයේ මේ ජයග්‍රහණය ලබා ගන්න විදිහ අදිෂ්ඨාන කරගන්න කියමින් දුරකථනයේ දිනවන්න ඔබ සියලු දෙනාම කටයුතු කරන්න සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරගන්න කටයුතු කරන්න ඔබ සමග එන්නම් සරණයි දෙවියන්ගේ අස්ලාම් අලයිකුම්